අපිට 100% මෙම පද්ධතිය තුලින් පෝලිම නැති කිරීමට බෑ. සියලු දෙනාට පෙට්‍රල් ලබා දීමට, ඉන්ධන ලබා දීමට අපිට හැකියාව ලැබුණා. අපි ඩිවෙලොප් කළා. අපි නියම ව්‍යාපෘතියක් විදියට මුලින් මේක ලෝන්ච් කරා. ඔබ ජංගම දුරකථන දෙකකින් ඔබගේ වාහන දෙක රෙජිස්ටර් කළ යුතුයි. එතකොට එතෙන්දී අපි යම් ක්‍රියාමාර්ග තාක්ෂණික වශයෙන් උත් අරගෙන තියෙනවා. එතනින් එහා ඒ වාහනයට ඉන්ධන ලබා නොදෙන්න. අපි මේ පුද්ගලයා වැඩිදුර පුහුණු කරන්නේ කොහොමද? ඒ පුද්ගලයා මේකට පහසු වෙන ආකාරයට හුරු කරන්නේ කොහොමද? අයිබෝන් ඔබෙක්වන්නේ ටොක් 24 සජීවී වැඩසටහන සමගින්. අපේ රටේ වර්තමානයේ ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබෙන කාල සීමාවක දැන් බොහෝ කාලයක සිට ඉන්ධන පෝලිං කිලෝමීටර් ගණන් දිග ඉන්ධන පෝලිං අපේ රටේ දක්නට ලැබෙන කාල සීමාවක අපේ රටේ ඉන්ධන අර්බුදයට විවිධ විසඳුම් හොයන්නට විවිධ පාර්ශවයන් පහුගිය කාල සීමාව පුරාවටම ඉදිරිපත් වුණා. නමුත් ඇත්ත කතාව තමයි අපිට තවමත් ඉල්ලුමට සරිලන සැපයුමක් ලැබිලා නැහැ. එවන් කාල සීමාවක් තුළ අපේ රටට තියෙන මේ බාධක හමුවේ ඉන්ධන අර්බුදය නිරාකරණය කරන්නට, ඉන්ධන අර්බුදයට පිළිතුරු හොයන්නට පහුගිය කාල සීමාවේ QR කේත ක්‍රමයක් අපේ රටට හඳුන්වා දුන්නා. අද අපේ රටේ ජනතාවට තියෙන දැවෙන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ QR කේත ක්‍රමය? කොහොමද මේකට රෙජිස්ටර් වෙන්නේ? කොහොමද මේකෙන් අපේ රටේ තියෙන ඉන්ධන අර්බුදය විසඳෙන්නේ කියන කාරණය. ඉතින් හැමදාමත් ජනතාවගේ ගැටලු, කාලින ගැටලු කතා කරන ටොක් 24 අපේ වැඩසටහන අද තීරණය කරා QR කේත ක්‍රමයෙන් අපේ රටේ වර්තමානයේ පැන නැගිලා තියෙන ඉන්ධන අර්බුදයට විසඳුමක් හම්බ වෙයිද කියන කාරණය පිළිබඳව කතා කරන්නට, මේ පිළිබඳව කතා කරන්නට අපේ ටොක් 24 වැඩසටහනේ අද විශේෂ ආරාධිත අසුන අපි වෙන් කරේ තොරතුරු හා සංනිවේදන නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ දසුන් හැගොඩ මහතාට. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. මුලින් බොහොම ස්තුතියි අපේ වැඩසටහනට අද දවසේදී සම්බන්ධ වුණාට. ඔබටත් රවින්දු වගේම ඔබේ කාර්ය මණ්ඩලය වගේම VTV ආමාත්‍ය ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ICT ආයතනයට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව මෙම මෘදුකාංකය ගැන ප්‍රවැසියන් දැනුවත් කිරීමට. අපි වැඩසටහන ආරම්භ කරොත් අද අපේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ QR කේත ක්‍රමය සහ විශේෂයෙන්ම අපේ රටට කොහොමත් මහත්මයා ඇත්තම කතන්දරේ මං පූර්විකාවදී සඳහන් කරා වගේම ඉල්ලුමට සරලන සැපයුමක් නැහැ. තවමත් සීමිත ප්‍රමාණයට අපිට ඉන්ධන ලැබෙන්නේ. විශාල ඉන්ධන පෝලිම් ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා. මොකක්ද QR කේත ක්‍රමයක අපේ රටට දැන් තියෙන අවශ්‍යතාවය? හොඳමයි රවිදු, මම මෙහෙම ඔබට පැහැදිලි කිරීමක් කරන්නම්. ඇත්තටම අපි දන්නවා අපේ රට තුළ ඩොලර් හිඟයක් තියෙනවා. ඉතින් මේ ඩොලර් හිඟයත් එක්ක අපිට රටට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ආනයනය කිරීමේ යම් ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මම මුලින්ම අවධාරණය කරන්න ඕනේ මෙම පද්ධතියේ මූලික අරමුණ නම් අපිට දැනට පවතින සංචිත ඉන්ධන සංචිත ජනතාවට සාධාරණ විනිවිද ක්‍රමයකට ලබා දීමට. ඉතින් අපි හැමෝම දන්නවා මේ දවස්වල විවිධ කතාබහ තියෙනවා, සමාජ මාධ්‍ය දාලවල තුඩු දෙලා තියෙනවා මේ යම් ප්‍රශ්න. ඉතින් ICT ආයතනයේ විදිහට අපි බලශක්ති අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා අපි බැලුවා මේම ප්‍රශ්නයට කොහොමද තාක්ෂණය යොදාගෙන පිළිතුරක් ලබා දෙන්න කියලා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මෙම පද්ධතිය අපි නිර්මාණය කරලා තියෙන්නේ. මෙහිදී අපිත් එක්ක තවත් ආයතන කිහිපයක් සහසම්බන්ධ වෙනවා. ඉතින් අපිට සහයෝගය දැක්වීම සඳහා LIOC ආයතනය, ඒ වගේම CPC ආයතනය සහ තාක්ෂණික පහසුකම් ලබා දීම සඳහා මේ රටේ ප්‍රමුඛ වූ ආයතන දෙකක් අපි සමග සහසම්බන්ධ වෙලා තියෙනවා. මෙතනින් ඔබට ගියාම අපිත් එක්ක volunteer groups සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ මූලික පසුබිම හැදෙන්නේ. ඉතින් මේකෙදී මම මොකද්ද කරන්න හදන්නේ, අපි මෙතනදී මොකද්ද අපේ අරමුණ කියන එක පැහැදිලි කරන්නම්. ඉතින් මේ තියෙන ඉන්ධන සංචිත අපි කොහොමද ජනතාවට එහෙම නැත්නම් පුරවැසියන්ට බෙදා දෙන්නේ කියන එක. ඉතින් මෙහිදී ක්‍රම දෙකක් එහෙම නැත්නම් අධීර දෙකකින් තමයි මෙම පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. මුලින්ම තමයි පුද්ගලයෙක් මෙම පද්ධතිය සමග ලියාපදිංචි විය යුතුයි. ඉතින් ලියාපදිංචි වීමේදී මූලික වශයෙන් අපි තොරතුරු කාණ්ඩ දෙකක් ලබා ගන්නවා. එතකොට ඔබට ලියාපදිංචි වීමට ඔබ මුලින්ම ඔබගේ ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ fuelpass.gov.lk කියන ලිපිනයට යන්න ඕනේ. එහිදී ඔබට ඔප්ෂන්ස් දෙකක් ලැබෙනවා, login එහෙම නැත්නම් register. ලියාපදිංචි වීම. අපි දැන් බලමු ලියාපදිංචි වීම කොහොමද කරන්න කියලා. ලියාපදිංචි වීමේදී අපිට කරන්න තොරතුරු කාණ්ඩ දෙකක් තියෙනවා. එතනදී වාහනයේ තොරතුරු වගේම
ඔබගේ තොරතුරුත් අපිට ලබා ගන්න වෙනවා. එතකොට සීමිත තොරතුරු ප්‍රමාණයක් තමයි ලබා ගන්නේ. වාහනේ තොරතුරු හැටියට වාහනේ නම්බර් එක, චැසි නම්බර් එක, ඔබට අවශ්‍ය ඉන්ධන වර්ගය, ඒ වගේම ඉන්ධන වර්ගය වගේම ඔබේ වාහනේ වර්ගයත් අපි ලබා ගන්නවා. ඉන්පසු ඔබගේ ඩේටා හැටියට අපි ලබා ගන්නේ තොරතුරු හැටියට ලබා ගන්නේ ID කාඩ් නම්බර් එක, ඔබගේ නම, ඇඩ්‍රස් එක අපි ලබා ගන්නවා. මෙම තොරතුරු ලබා දුන්නාට පස්සේ ඔබට අපේ පද්ධතියත් එක්ක රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් එතනින් පස්සේ ඔබට ලොගින් වෙලා ඔබගේ QR කෝඩය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් QR කේතය ඔබට ලබා ගත හැකියි. ඉතින් රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක එහෙම නැත්නම් ලියාපදිංචි වීමට මෙපමණයි කළ යුත්තේ. බොහොම සරල ක්‍රියාවලියක් තමයි ඔබට කරන්න තියෙන්නේ. ඉන්පසු අපි කියනවා කන්සම්ප්ෂන් ස්ටේජ් එක. එහෙම නැත්නම් ඔබ කොහොමද ඉන්ධන ලබා ගැනීමේදී පුරවැසියෙක් විදිහට මොකක්ද ඔබ කළ යුත්තේ? ඉතින් ඒකට ඔබ කර යුත්තේ ඔබ දැන් මේ ලබාගත් QR කේතය එක්ක ඔබගේ ජංගම දුරකථනයේ ඔබ තබා ගත යුතුයි. එහෙම නැත්නම් ඔබ A4 එක හරි කමක් නැහැ, පුළුවන් විදිහට print out එකක් තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔබට කළ යුත්තේ ඉන්ධන පිරවුම් හලේදී මෙම කේතය ලබා දීම පමණයි. ඉතින් මෙහිදී මෙම ලබා දුන්නාම ඉන්ධන පිරවුම් හලට අපි විශේෂ මෘදුකාංගයක් ලබා දීලා තිනවා ජංගම දුරකථනයේ ක්‍රියා කිරීම සඳහා. ඉතින් ඊට පස්සේ ස්කෑන් කරාට පස්සේ මේ QR කෝඩ් එක එතන ඉන්ධන පිරවුම් හලේ ඉන්න කෙනාට හෝ පොම්පේ ක්‍රියාකාරීත්වය කරන පුද්ගලයාට ඔබගේ වාහනේ අංකය, ඔබට අනුමැති කෝටාව, එහෙම නැත්නම් ඔබ කොච්චර එලිජිබල්ද කෝටා එකට කියන එක සහ වාහනේ විස්තර බලා ගන්න පුළුවන් ඒ පුද්ගලයාට. ඊට පස්සේ ඒ කෝටා එකේ පම්ප් කරන ගාන දාලා ඒ ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ සරල ප්‍රොසෙස් එකක් තමයි මේ ඇප් එකේ වෙන්නේ. ඒතර දසුන් හයගොඩ මහත්මයා දැන් ඊළඟට පැන්නගෙන ගැටලුව තමයි ඔබතුමාලා යම්කිසි දත්ත ප්‍රමාණයක් ජනතාවගෙන් අරගෙන ලියාපදිංචි කර ගැනීමක් සිද්ධ කරනවා. ඉන් අනතුරුව ඉන්ධන පෙරවුම්හල් වලට යම්කිසි මෘදුකාංගයක් ලබා දීලා ජනතාවගෙන් ඒ QR කෝඩ් එක ස්කෑන් කරනවා. මේ ක්‍රියාවලිය තුලින්, ක්‍රියාදාමය තුලින් ඔබතුමාලා මොනවද පද්ධතියෙන් උකහා ගන්නා දත්ත අරගෙන ආවිල ඔබතුමාලා මොනවද මේක ඇතුලේ ගණනය කරන්නේ? ඔව්. මෙහිදී අපි මෙම දත්ත ලබා ගැනීමට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මම උදාහරණයක් ගත්තොත් අපි චැසි නම්බර් එක ගන්නේ. අපි දන්නවා චැසි නම්බර් එක කියන්නේ යම්තාක් දුරට රහස්‍ය දෙයක් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද චැසි නම්බර් එකක් තව කෙනෙක් ගාව තිබීමේ සම්භාවිතාව අඩුයි. ඉතින් අපි මේ චැසි නම්බර් එක ගන්නේ මේ වාහනය ඔහුගේමද කියලා වැලිඩේට් කිරීමට. ඒක එක ක්‍රමවේදයක් විතරයි. ඉතින් ඒ වගේ තව දත්ත කිහිපයක් අපි මේ වාහනේ ඕනර්ෂිප් එක වැලිඩේට් කර ගැනීම සඳහා ලබා ගන්නවා. ඊට අමතරව මේ ලබා ගන්නා දත්ත වලින් අපි රිපෝට්ස් ජෙනරේට් කරනවා. එතකොට අපිට මේක වීක්ලි රිපෝට් එකක් වෙන්න පුළුවන්, මන්ත්ලි රිපෝට් එකක් වෙන්න පුළුවන්, ඩේලි රිපෝට් එකක්. එහෙම නැත්නම් දවසේදී, සතියේදී හෝ මාසෙදී යම් රිපෝට්ස් ජෙනරේට් කරනවා. මේවෙන් කිරීමෙන් කරන්නේ අපි තහවුරු කරගන්නවා මේ වාහන වලට. අපි හිතමු කොළඹ ප්‍රදේශයේ වාහන කොච්චර කන්සම්ප්ෂන් එකක් තිබ්බද, දිවයින පුරා කොච්චර පෙට්‍රල් කන්සම්ප්ෂන් එකක් තියෙනවද, එහෙම නැත්නම් යම්කිසි ඉන්ධන පිරවුම් හලකදී කොච්චර ඉන්ධන අපි ලබා දිය යුතුද, වැඩි ප්‍රයොරිටි එක කොහෙටද ලබා දෙන්න ඕනේ, එහෙම නැත්නම් ඒ ඉන්ධන පිරවුම් හලේදී කොපමණ ඉන්ධන ප්‍රමාණයක් QR කේතය මගින් ලබා දීලා තියෙනවද, ඉන්ධන පිරවුම් හලට ලබා දීලා තියෙනවද. මම හිතන්නේ ඒ වගේ රිපෝට්ස් අපිට ජෙනරේට් කර ගැනීම සඳහා තමයි අපි මේ දත්තයන් ගබඩා කරන්නේ. ඒතර පහුගිය කාලේ අපේ රටේ ජනතාවට තිබ්බ ප්‍රධාන ගැටලුවක් තමයි ඉන්ධන පෙරවුම්හල් වෙත ඉන්ධන ලැබෙනවා. අපේ රටේ ජනතාව චෝදනා කරන්නට පටන් ගත්තා පෙරවුම්හලට ලැබෙන ඉන්ධන සම්පූර්ණයෙන්ම ජනතාවට ලැබෙන්නේ නැහැ කියන කාරණය. ඒකට ඒ නිසාවෙම තමයි ජනතාව ගිහිල්ලා විවිධ උද්ඝෝෂණ කරනවා, ඉන්ධන තියෙන තැන පෙන්වන්නට කියන විශාල කලබගෑනියක් අපේ රට තුළ නිර්මාණය වුණා. ඔබතුමාලගේ මේ QR ක්‍රමයෙන් පුළුවන්ද ඉන්ධන පෙරවුම්හලකට ලැබෙන සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණය ජනතාවට ලැබෙනවාද, ලබා දෙනවාද කියන කාරණේ පරීක්ෂා කරගන්න? ඔව්, පැහැදිලිව අපිට ඒක කරන්න පුළුවන්. ඒකෙදි කරන්නේ අපි ඉන්ධන ලබා දුන්නාට පස්සේ ඉන්ධන පිරවුම්හලේදී අපේ පද්ධතියේ රෙකෝඩ් එකක් තියෙනවා. කියන්නේ අපි ඒක තියා ගන්නවා. ඊට අමතරව අපි අගෝස්තු 1 වෙනිදා ඉඳන් QR කෝඩ් එකෙන් විතරයි ඉන්ධන නිකුත් කරන්නේ. සඳුදා ඉඳන් අගෝස්තු 1 වෙනිදා. ඉතින් ඉන්පසුව මේ QR කෝඩ් එකෙන් ඉෂුව කරාම අපි දන්නවා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් මෙම පිරවුම්හලේදී නිකුත් ජනතාවට ලබා දීලා තියෙනවද කියලා. ඉතින් මේ දෙක
සංසන්දනය කිරීම මගින් අපිට බලා ගන්න පුළුවන් ඉන්ධන පෙරවුම්හලේ තව ඉතුරු ඉන්ධන තියෙනවද? එහෙම නැත්නම් සියලුම ඉන්ධන ලබා දුන්නද? ඒ සියලු දේවල් අපිට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒතර අගෝස්තු 1 වෙනිදා ඉඳන් සම්පූර්ණයෙන්ම ඉන්ධන ලබා දීම සිද්ධ කරන්න මේ QR කේත ක්‍රමයට පමණයි. නමුත් අපි දැක්කා මීට සතියකට හිතදී කියනවා QR කේත ක්‍රමය ක්‍රියාත්මක කරනවා දැන් සියලු වැඩ කටයුතු සූදානම් කියලා. නමුත් ඒ අවස්ථාවේදී ඔබතුමන්ලා කියනවා යම්කිසි තාක්ෂණික වශයෙන් හදා ගන්නට කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා ටිකත් හදාගෙන අගෝස්තු මාසේ 1 වෙනිදා ඉඳන්ම අපි මේ ක්‍රියාත්මක කරමුයි කියන තැනට එනවා. දැන් අද අපි කතා කරන්නේ බ්‍රහස්පතින්දා දවස, සඳුදා දවසේදී තමයි කියන්නේ මේ විදිහට තාක්ෂණික වශයෙන් ගැටලු කිහිපයක් තියෙනවා කියලා. බ්‍රහස්පතින්දා වෙදි දැන් වෙද්දි කොහොමද තත්ත්වය මේකේ? ඔව් මම ඒකට පොඩි පැහැදිලි කිරීමක් කරන්න රවිඳු අපි දැන් මේ රටේ තියෙන තත්ත්වයක් එක මේක ජනතාවගේ තියෙන අවශ්‍යතාවයක්. ඉතින් ඒක හින්දා අපි මේක සම්බන්ධයෙන් බොහොම කෙටි කාලයකින් තමයි ඩිවෙලොප් කරේ. ඇත්තටම කියනවනම් සති 2ක් වැනි කෙටි කාලයකින්. ඉතින් ඒ කාලය තුලදී අපි ඩිවෙලොප් කළා. අපි නියම ව්‍යාපෘතියක් විදියට මුලින් මේක ලෝන්ච් කරා. ඉතින් එහිදී තමයි අපි යම් දේවල් අඳුනා ගන්න ලැබුණා, අපිට අත්දැකීම් ලැබුණා, යම් තාක්ෂණික වශයෙන් අපිට දියුණු කරන්න දේවල් තිබ්බා. ඉතින් ඒ හින්දා අපි තීරණය කරා ජනතාවට වැඩි ඵලදායී සේවාවක් ලබා දීම පිළිබඳව අපි පළවෙනිදා ඉඳන් මේක ස්ටාර්ට් කරනවා කියලා. ඔබේ ප්‍රශ්නයට මම උත්තරයක් දුන්නොත් ඇත්තටම අපි දැන් සූදානම් මේ වන විට මම නියම ව්‍යාපෘතිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි මේ නියම ව්‍යාපෘතිය බ්‍රහස්පතින්දා දින පටන් ගත්තා. ඊට පස්සේ සිකුරාදා දින කරා. සෙනසුරාදා දින ඉන්ධන පිරවුම්හල් 25ක දිවයින පුරාවට දිස්ත්‍රික්ක 25ක ආවරණය වන ආකාරයට අපි කරනු ලැබුවා. එහිදී අපි ඉන්ධන පිරවුම්හල් 20ක සාර්ථක වශයෙන් නිමා කරා. නමුත් යම් ගැටලුකාරී අර්බුදකාරී තත්ත්වයන් හින්දා ඉන්ධන පිරවුම්හල් 5ක සම්පූර්ණයෙන් කරන්න බැරි වුණත් යම් තාක් දුරට කරා. ඊට පස්සේ සඳුදා දිනේදී ඉන්ධන පිරවුම්හල් 333ක ලක්ෂයක පමණ වාහන වලට ඉන්ධන නිකුත් කරනු ලැබුවා. මෙහිදී සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 299කුත් LIOC ඉන්ධන පිරවුම්හල් 34කුත්. ඊට පස්සේ අඟහරුවාදා දිනේදී අපි 481ක් අපි ඉන්ධන පිරවුම්හල් වල මේ ප්‍රොජෙක්ට් එක කරලා තිනවා. ඉතින් අපිට දැන් සෑහෙන්න විශ්වාසයක් තියෙනවා මේ පද්ධතිය ලංකාව පුරාවටම දැන් දියත් කරලා තියෙන්නේ. අපි අපගේ සියලුම නියම ව්‍යාපෘති සාර්ථකව ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් දැන් ඇත්තට මේ ප්‍රොඩක්ෂන් ස්ටේජ් එකේ තමයි අපි ඉන්නේ. එහෙම නැත්නම් අපි සක්‍රිය කරලා තියෙන්නේ දිවයින පුරාවටම මෙම පද්ධතිය. මම මේක වැඩසටහන ආරම්භයේදී අහන්නට ඕනේ ප්‍රශ්නයක්. නමුත් අර ඔබතුමා කිව්වා සති 2ක කාල සීමාවකින් තමයි මේක සකස් කරේ කියලා. මේ ව්‍යාපෘතිය හදන මේ මෘදුකාංග නිර්මාණය කිරීමේ අදහස කාගේද? මේම අදහස ඇත්තටම විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ රික්වයර්මන්ට් එකක් මත අදහසක් මත ICT ආයතනය පෙරමුණ අරගෙන තමයි අපි මේ පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ. පෞද්ගලික ආයතන දෙකකනුත් සහයෝගය ඇතිව. එතකොට මම මේකට පැහැදිලි කිරීමක් කරොත් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න රවින්ද. මොකද මම හිතන්නේ ජනතාව මේවා දැනගන්න කැමති සහ ප්‍රශ්න අහලා තියෙන හින්දා මම පොඩි කාලයක් ගන්නම් ඒක හින්දා. ඉතින් මෙහිදී ICT ආයතනයේ මූලික ප්‍රතිපත්තියක් තමයි රජයේ ආයතන මේ IT වලින් දියුණු කරනවා වගේම පබ්ලික් ප්‍රයිවට් සෙක්ටර් එහෙම නැත්නම් පෞද්ගලික ආයතන සමග එකමුතු වෙලා මෙම ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එක ඩ්‍රයිව් කරන එක. ඉතින් එහි යම් ප්‍රතිඵලයක් විදිහට තමයි අපි පෞද්ගලික ආයතන දෙකක් එකතු වෙලා මේ රජයේ මේ වෙලාවේ තියෙන අවශ්‍යතාවයක්, රටේ අවශ්‍යතාවයක්, පුරවැසියන්ගේ අවශ්‍යතාවයක් මෙම පද්ධතිය ඔවුන් සමග එකතු වෙලා නිර්මාණය කරනු ලැබුවේ. ඉතින් හොඳ අපේ රටේ තියෙන ගැටලු වලට රටේ විවිධ ශේෂ්ත්‍ර එකතු වෙලා තාක්ෂණික මට්ටමින් පිළිතුරු වෙනවා නම් ඇත්තටම හොඳයි කාරණේ. මම දැනගන්න කැමතියි දැන් පහුගිය කාලේ ඔබතුමන්ලා කිව්වා යම්කිසි පයිලට් පීරියඩ් එකක් තිබ්බා යම්කිසි ඉන්ධන පෙරවුම්හල් ප්‍රමාණයකට මේක අත්හදා බැලුවා කියලා. ඒත් එක්කම තමයි කියන්නේ තාක්ෂණික මට්ටමේ ගැටලු යම්කිසි ප්‍රමාණයක් ඉස්මතු වුණා කියලා. මොනවද ඒ ෆීඩ්බැක් එකකින් ආපු ගැටලු ජනතාවට මේක අත්හදා බැලීම් කරද්දී ඒ සමයේදී මොනවද මේ මෘදුකාංගය තුලින් ඔබතුමන්ලා හඳුනාගත්ත ගැටලු? ඔව් එතෙන්දී තාක්ෂණික ගැටලු පමණක් නෙමෙයි ඔපරේෂනල් නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේෂන් ගැටලුත් අපිට මුහුණ දෙන්න ඉදුණා. ඔබ අහපු ප්‍රශ්නෙට මම තාක්ෂණික ගැටලු වලින් පටන් ගන්නම්. මෙහිදී අපිට ප්‍රැක්ස් දෙක ගැටලු අහුණා. එකක් තමයි සිටිසන් කෙනෙක් ෆේස් කරන එහෙම නැත්නම් සිටිසන් කෙනෙක් පුරවැසියෙක් මුහුණ දෙන ගැටලු. ඉන්ධන පිරවුම්හලේදී මුහුණ දෙන ගැටලු. ඉතින් සිටිසන් කෙනෙක් ෆේස් කරන ගැටලු වල හැටියට අපි දන්නවා සාමාන්‍යයෙන් අපි බහුලව දකින්න ලැබෙන දෙයක් තමයි චැසි නම්බර් එක මිස්මැච් වෙනවා කියලා කියනවා. එහිදී හැමතිස්සෙම ඔබ අවධානය යොමු කරන්න ඕනේ ඔබගේ CR book එකේ එහෙම නැත්නම් vehicle registration book එකේ තියෙන විදිහටම ටයිප් කරන්න. සමහර ලාවට බොහෝ දුරට මම පෞද්ගලිකව අත්දැකලා තියෙනවා S අකුරයි 5යි වෙනස් වෙනවා. ඊට පස්සේ බිංදුවයි O අකුරයි වෙනස් වෙනවා.
ඒවා යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ජනතාවට හඳුනා ගැනීමේදී යම් යම් අපහසුතා තියෙන හින්දා අපි තීරණය කරලා තියෙනවා මේ සිකුරාදා ඉඳන් රෙවෙනියු ලයිසන් එක එහෙම නැත්නම් අපි හැමෝම දන්න විදිහට ආදායම් බලපත්‍රය යොදාගෙන මේ පද්ධතිය මිනිසුන්ට රෙජිස්ටර් වෙන්න දෙන්න. හෙට දිනේ සිට. සිකුරාදා දින. ඔව් හෙට දිනේ සිට. ඉතින් අපිට ඒකට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මේ වෙනකොට කරලා හමාරයි. ඉතින් අවසාන වශයෙන් මේ තාක්ෂණික කරන්න ඕනේ කටයුතු ටික තමයි අපි කරමින් පවතින්නේ මේ වන විට. ඒක ප්‍රශ්නයක්. දෙවැනි ප්‍රශ්නයේදී අපි දකින්න ලැබුණා සමහර ලාවට යූසර්ස්ලා රෙජිස්ටර් වෙලා නැතුවත් රෙජිස්ටර් වුණා කියලා එහෙම පණිවිඩයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙනුත් අපි දැනගත්තා යම් යම් හේතුන් මත එතන යූසර්ස්ලාගේ බිහේවියර්ස් අනුව කරලා තියෙන යම් යම් ස්ටෙප්ස් මත ඒ වගේ ගැටලුවක් එන්න පුළුවන් කියලා. ඉතින් ඒකටත් අවශ්‍ය තාක්ෂණික සහ අනිකුත් ක්‍රියාමාර්ග අරගෙන අපි ඒකත් සාර්ථකව දැන් නිමා කරලා තියෙන මේ ප්‍රශ්නෙත් බොහෝ දුරට අඩුයි දැන්. ඔයකම ඊළඟට පැන නගින ගැටලුව තමයි දැන් මේ අපි හැම දෙයකින්ම අවසානට මේක අරගෙන යන්නේ අපේ රටේ තියෙන ඉන්ධන ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්නටනේ ඉන්ධන පෝලින් ටික අඩු කරගන්නනේ. මම කතා කරන්නේ තාමත් මේ අර පයිලට් පීරියඩ් එක ගැන ඔබතුමාලා අත්හදා බැලීම් කරපු කාල සීමාව ගැන. මේ කාල සීමාව තුළදී ඔබතුමාලට හැකියාව ලැබුණද මේ QR කෝඩ් එක මේ මෘදුකාංගය භාවිතා කරලා අපේ රටේ තිබ්බ ඉන්ධන පෝලින් යම් තාක් දුරකට අඩු කරන්න හැකියාවක් ලැබුණාද? ඔව් ඉන්ධන පෝලිම් අඩු කිරීමට පමණක් නෙමෙයි ජනතාවට විනිවිදභාවයක් ඇතුව සාධාරණව සියලු දෙනාට පෙට්‍රල් ලබා දීමට ඉන්ධන ලබා දීමට අපිට හැකියාව ලැබුණා. මොකද අපි දැකලා තිබ්බා සමහර අවස්ථාවලදී යම් යම් වංචනික ක්‍රියා සිදු වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණ තිබ්බා. නමුත් අපි මේ වගේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරනකොට අප ආයතනයේ වගේම අපිත් එක්ක සහසම්බන්ධ වුණු තවත් ආයතන එක එකතු වෙලා මෙම ඉන්ධන පිරවුම් හල්වලට අපිම ගිහිල්ලා පර්සනලි ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරලා බැලුවා. එහිදී අපිට දක්නට ලැබුණා ජනතාවට ඉක්මනින් කාර්යක්ෂමකම මේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා. නමුත් අර ඉන්ධන පොලි මේ වෙලාවේදී ලොකු අඩුවීමක් උනේ නැහැ. මොකද අපි තෝරාගත් ස්ථානවල විතරනේ කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනික සති 3ක වැනි කාලයක් ඉන්ධන ලැබිලා තිබ්බේ නැහැ. ඉතින් අපි හිතනවා තව සති 2ක් වැනි කාලයක තුලකදී උපරිම සති 3ක් කියලා කියමු. වැනි කාලයක් තුරදී අපිට මේ පොලිම් වල ප්‍රශ්නයට යම් තාක් දුරට පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි කියලා මම මෙතනදී එක දෙයක් අවධාරණය කරන්න ඕනේ. අපිට 100% මෙම පද්ධතිය තුලින් පොලිම නැති කිරීමට බෑ. මොකද අපි දන්නවා රටට අවශ්‍ය දෛනික ඉන්ධන ප්‍රමාණය අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ තියෙන ඉන්ධන සංචිතය සාධාරණව බෙදා දීම තමයි මෙහිදී මූලික අරමුණ. ඒකට සම්පූර්ණයෙන් පොලිම අයින් කිරීම මම හිතන්නේ ඒක ප්‍රැක්ටිකල් නැති වෙයි මේ තියෙන තත්ත්වෙත් එක. නමුත් අපි උත්සාහ කරනවා ඒකට ගන්න ඕනේ ක්‍රියාමාර්ග සියල්ල තාක්ෂණික වශයෙන් සහ ඔපරේෂනල් වශයෙන් අපි ගමින් පවතිනවා. ඔබතුමා ඉතාමත් හොඳ කාරණයක් මතු කරන්නේ. මොකද අපේ රටේ ජනතාව තුළ දැන් ආකල්පයක් තියෙනවා QR කෝඩ් එක ආවට පස්සේ අපේ රටේ තියෙන ඉන්ධන පොලින් සම්පූර්ණයෙන්ම අඩු වෙයි කියලා. නමුත් මම ඔබතුමාගේ පිළිතුර සාරාංශගත කරොත් මේකෙන් වෙන්නේ අපේ රටට යම්කිසි ඉල්ලුමට සරිලන හෝ සරිලන්නේ නැති ඉන්ධන ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ලැබෙන ඉන්ධන ප්‍රමාණය ජනතාවට සාධාරණව බෙදා දීමක් තමයි සිද්ධ කරන්නේ. එහිදී යම්කිසි අඩුවීමක් වෙනවා. ඒක 100ට මම කියන්නේ 100%ක් අඩු වෙන්නේ නැහැ. නමුත් සෑහෙන ප්‍රමාණයකින් ඒ පොලිම් අඩුවීමක් සහ ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මොකද දැන් අපි දැකලා තියෙනවා සමහර පාර්ශවවලට ඉන්ධන ලැබෙන්නේම නැහැ කියලා මැසිවිලි නගනවා ජනතාව. ඉතින් ඒ ප්‍රශ්නේ නැති වෙනවා. මොකද කෝටා එකකට දෙන්නේ Tamanට අවශ්‍ය අනුමැති වූ ඉන්ධන ප්‍රමාණයක් තියෙනවා. එම ඉන්ධන ප්‍රමාණය තමයි තමාට ලබා ගැනීම හැකියාව තියෙන්නේ. වංචා කරන ප්‍රමාණයත් අඩු වෙනවා. අඩු වෙනවා. ඇත්තටම අපි කියනවා බ්ලැක් මාකට් කියලා. ඉතින් ඒ වගේ දේවල් බොහොමයෙන්ම අඩු වෙනවා. මොකද ඒ අවශ්‍ය කෝටාව විතරයි Tamanට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දසුන් හැගොඩ මහත්මයා සාමාන්‍යයෙන් දැන් ඉන්ධන ලබා ගැනීම සඳහා පොලිමේ ඉන්නේ. ඉන්ධන අර්බුදයේ තියෙන වාහන තියෙන පුද්ගලයෝ විතරක් නෙමෙයි. මේක ගොවියාම්පන්න තියෙන පුද්ගලයන්ට මේ ගැටලුව තියෙනවා. විවිධ මැෂින් භාවිතා කරන පුද්ගලයන්ට මේක තියෙනවා. අපි කියන්නේ තනකොළ කපන පුද්ගලයන්ට පවා මේ අර්බුදයට මුහුණ දීලා තිබෙනවා. එතකොට QR කේත ක්‍රමෙන් අපේ රටේ ජනතාව බොහොමයක් අහන ප්‍රශ්නයක් තමයි වාහන තියෙන පුද්ගලයන්ට විතරද මේ QR කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මේක තවදුරටත් අප්ඩේට් කරලා මේ වගේ මැෂින් වලට තනකොළ කපන මැෂින් වලට හෝ වේවා ට්‍රැක්ටර් වලට හෝ වේවා මේ වගේ දේවල් වලට ඉන්ධන ලබා දෙන්න ක්‍රමවේදයක් නැද්ද මේක ඇතුලේ? තියෙනවා රවින්දු. ඇත්තටම බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඉතින් අපි මේ නියම ව්‍යාපෘතියේදී මූලික වශයෙන් අපි අරමුණු කරේ සාමාන්‍ය ජනතාවේ දිනදා ජනතාවගේ ඒ තියෙන නීඩ් එක සපේට කරන්න. අපි ඒක තමයි නියම ව්‍යාපෘතිය. නමුත් මේ වන විට හෙට දින වන විට අපිට අනිකුත් සියලුම වර්ගයේ අපි හිතමු දීවර කර්මාන්තය, ඔබ කිව්වා වගේ කෘෂි කර්මාන්තය, සංචාරක කර්මාන්තය, මේ වගේ අපි කියනවා විශේෂ කාණ්ඩ, එහෙම නැත්නම් අපි කියනවා ස්පෙෂල් කැටගරිස්. ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක අයිඩෙන්ටිෆයි කරලා ඒකට අවශ්‍ය ඒ ක්‍රියාවලිය සකස් කරලා තියෙන්නේ. එතකොට හෙට දිනෙන් පස්සේ ඔවුන්ටත් රෙජිස්ටර් වීමට අවශ්‍ය පසුබිම අපි සකස් කරලා තියෙනවා. අවසානයේදී
අපේ බලාපොරොත්තුව තමයි වාහනයකට හෝ ඒවා මෙවැනි උපකරණයකට හෝ ඒවා ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා දෙනවා නම් මෙම QR කේතය මතම පමණක් ඉන්ධන ලබා දීමට එයින් අපට හැකිවන්නේ අර මං කලින් අවධාරණය කරපු විදිහට සාධාරණ විනිවිදභාවයක් ඇතුව අපිට මේ ඉන්ධන හැමෝටම ලබා දීම. අද අපි කතා කරන්නේ QR කේත ක්‍රමය පිළිබඳව. ඉතින් අපේ රටේ තියෙන ගැටලුවකට අපේ රට විසින්ම හොයාගත්තු තාක්ෂණික මට්ටමේ පිළිතුරක් ගැන තමයි අපි කතා කරන්නේ. ගැටලු අඩුපාඩු තියෙන්නට පුළුවන්. මේවා හදාගෙන කොහොමද අපේ රටේ ඉන්ධන අර්බුදයට QR කේත ක්‍රමයෙන් පිළිතුරු හොයන්නේ කියන කාරණය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. තවදුරටත් කතා කරමු. ඊට පෙර ආතෝ සූදානම් අපි කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබට ටොක් 24 වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු අපි විරාමයට යද්දී මහත්මයා කතා කරමින් හිටියේ බොහොම හොඳ කාරණයක්. අපේ රටේ ජනතාව දැන් බොහෝමයක් ඉන්ධන ලබා ගැනීම සඳහා මම විරාමයට යද්දී කතා කරපු කාරණේ වාහන පමණක් නෙවෙයි පොලිමේ ඉන්නේ කෘෂි කර්මාන්ත උපකරණ තියාගෙන මිනිස්සු පොලිමේ ඉන්නවා විවිධ ආම්පන්න තියාගෙන මිනිස්සු පොලිමේ ඉන්ධන ලබා ගන්න. ඔබතුමා සඳහන් කරනවා ඉදිරියේදී මේගොල්ලන්ටත් ඉන්ධන ලබා ගැනීම හැකියාවක් තියෙනවා කියලා QR කේත ක්‍රමය පාවිච්චි කළා. කොහොමද මේ සැලැස්ම මොකක්ද ඔබතුමාලට ඒකට තියෙන වැඩපිළිවෙල? හොඳමයි. මෙතනදී අපි දැනට රැස්වීම් කිහිපයක් පවත්වලා හරියටම අපි අවශ්‍යතාවය අඳුනගෙන අවසන්. ඒ වගේම මේ සඳහා කළ යුතු ක්‍රියාවලියත් අපි හඳුනාගෙන අවසන්. එතකොට මේට අවශ්‍ය ඒ දිස්ත්‍රික්ක මට්ටමින් වගේම ප්‍රාදේශීයව සම්බන්ධ වෙන්න ඕන නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සමග සම්බන්ධ වෙලා මේ වන විට ඊට අවශ්‍ය මූලික වූ රැස්වීම් පවත්වලා අවශ්‍ය ක්‍රියාවලිය යම් තාක් දුරට දැනුවත් කරලා තියෙන්නේ. එහි අපිට ලැබුණු ප්‍රතිචාර මත සුළු වෙනස් කිරීම අපි කරමින් පවතිනවා. ඒ කරන්නත් මූලික හේතුව ජනතාවට පහසුවෙන් මෙම ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය වැඩි දුරට දියුණු කරලා කරන්න. එතකොට හෙට දිනේදී අපි මෙම ක්‍රියාවලිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අපි මේ ප්‍රොසෙස් එක ගැන ක්‍රියාවලිය ගැන ජනතාව දැනුවත් කරනවා. එතකොට මහත්මයා අපි දැන් මේකේ තියෙන බේසික්ස් මූලික දේවල් ටික ගැන කතා කරද්දී ඔබතුමා ආරම්භයේදී සඳහන් කරා මේ ක්‍රියාවලිය එක දුරකථනයකින් එක් සිම් පතකින් එක ෆෝන් එකකින් එක වාහනයක් රෙජිස්ටර් කිරීමේ ලියාපදිංචි කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපේ රටේ ජනතාවට දැන් තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මම මොකක් හරි ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක් නම් මංගා වාහන විශාල ප්‍රමාණයක් එකකට වඩා තියෙන්න පුළුවන්. සාමාන්‍ය නිවසක් ගත්තත් යතුරුපැදියක් තියෙන්නට පුළුවන්, තව මෝටර රථයක් තියෙන්නට පුළුවන්, වාහන කිහිපයක් තියෙන්නට පුළුවන්. එතකොට මේවට ලියාපදිංචි කිරීමක් කරන්නේ කොහොමද? එක ජංගම දුරකථනයකින් එක වාහනයක් විතරද ලියාපදිංචි කරන්නේ කොහොමද මේ ක්‍රමවේදය කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්? මම ඒ ප්‍රශ්නෙට කොටස් දෙකකින් පිළිතුරු දෙන්නම්. එකක් තමයි අපි හිතමු පෞද්ගලික එහෙම නැත්නම් පර්සනල් යූස් වෙහිකල් දෙකක් තියෙනවා කියලා හිතමු. එහිදී ඔබ කළ යුත්තේ ඔබ ජංගම දුරකථන දෙකකින් ඔබගේ වාහන දෙක රෙජිස්ටර් කළ යුතුයි. එතකොට වෙහිකල් නම්බර්ස් දෙකක් තියෙනවා. ඒකට මොබයිල් නම්බර්ස් දෙකකින් රෙජිස්ටර් කරනවා. ඒ පර්සනල් යූස්. එතකොට අපි හිතමු මේක කමර්ෂල් යූස්. එහෙම නැත්නම් අපි කියනවා ඔබ ව්‍යාපාරයක් විදිහට ඔබට වාහන අපි හිතමු 10ක් 15ක් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. එතනදී ඔබ කළ යුත්තේ අපි ඊයේ අපි සක්‍රිය කරා අපේ පද්ධතියේ තියෙනවා BRN කියලා බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර්. එතකොට ඔබගේ BRN එක යටතේ ඔබට පුළුවන් ඔබට අවශ්‍ය වාහන ප්‍රමාණය ලියාපදිංචි කරන්න. එහිදී අපේ ඔබට වෙනවා එක වාහනයට එක මොබයිල් නම්බර් එකක් ගානේ මේන්ටේන් කරන්න. එහෙම නැත්නම් අපි කියන්නේ එම වාහනය පාවිච්චි කරන රියදුරු මහතාගේ හෝ කවුරු හරි කාර්ය මණ්ඩලය කෙනෙක්ගේ නම්බර් එකට තමයි රෙජිස්ටර් කරන්න. ඒ කියන්නේ මේ බලධාරියෙක්ගේ නම්බර් එකට රෙජිස්ටර් කරන්න කියලා තමයි අපි කියන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙක්ගේ නිවසේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබ්බේ නැත්නම් ඒ පුද්ගලයාට හැකියාව තියනවද ළඟ තියෙන කමියුනිකේෂන් එකකට ගිහලා මේ ක්‍රියාවලිය සිදු කරගන්න? පුළුවන්. එතකොට ස්මාර්ට් දුරකථනයක් නැත්නම් ජංගම දුරකථනයක් නැත්නම් අපි හිතමු ෆීචර් ෆෝන් එකක් තියෙනවා කියලා. මෙතනදී අර OTP අංකය ලබා ගැනීමට විතරයි දුරකථනය ඕනේ. ඔබ එකවරක් රෙජිස්ටර් වුණාට පස්සේ ඔබගේ QR කේත එහෙම නැත්නම් අපි කියන QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා print out එකක් විදිහට තියාගත්තා නම් ප්‍රමාණවත්. එතකොට අපේ රටේ දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේක print out එකක් විදිහට අරගෙන තියාගත්තට පස්සේ මේක අපි ඉන්ධන පෙරවුම් වලට අරගෙන යද්දි අරගෙන යන්නට ඕනේ කොයි විදිහටද කියලා. මේක දැන් ස්කෑන් කිරීමක් සිදු කරනවානේ පෙරවුම් වලේ තියාගෙන. අපි මේක ෆෝන් එකේම අරගෙන ගියොත් ස්කෑන් කිරීමට බාධාවක් වෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් අපි මේක කොලේක අරගෙන ගියොත් එහෙමත් නැත්නම් ලැමිනේට් කරලා අරගෙන ගියොත් මේ ස්කෑන් කිරීමේ ක්‍රියාවලියට බාධාවක් වෙන්නේ නැද්ද කියන තැන ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. ඔබතුමා කොහොමද මේක निराකරණය කරලා දෙන්නේ? මෙතනදී මම හිතන්නේ දැනට බොහෝ පුද්ගලයන් අතතිව ජංගම දුරකථනයක් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක ඔබට ජංගම දුරකථනයක් තියෙනවා නම් අපි ඔබතුමාට කියන්නේ ඒක ජංගම දුරකථනය භාවිතා කරන්න.
එහෙම නැත්නම් අපි හිතමු ඔබට ජංගම දුරකථනයක් නැහැ ෆීචර් ෆෝන් එකක් සාමාන්‍ය ෆෝන් එකක් තියෙන කියලා. ඒ අවස්ථාවේදී print out එකක් විදියට අරන් යන්න පුළුවන්. එහිදී අර ගොඩක් පොඩි වෙන්න නැති වෙන්න තියාගත්තත් හොඳයි. මොකද ස්කෑන් කරනකොට සමහර වෙලාවට ගොඩාක් පොඩි වෙලා තිබ්බොත් ඒකොලේ ස්කෑන් කිරීමේදී යම් අපහසුතා එන්න පුළුවන්. යම්කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ ඔබගේ එම QR කෝඩ් එක සුරක්ෂිතව ඔබගේ වාහනේ තබා ගන්න පුළුවන් ඔබට ජංගම දුරකථනයක් නැත්තම්. අපි ලියාපදිංචි කිරීම ගැන කතා කරද්දී මේ අතුරු ප්‍රශ්න කිහිපයක් අපිට ආවේ. එකම දැන් කතා කරගන්නට ඕනි සමහර අවස්ථා තියෙනවා මට අයිති වාහනය ලියාපදිංචි කරලා තියෙන්නේ වෙන ප්‍රදේශයක ඒ වගේම වෙන පුද්ගලයෙක්ගේ නමට. නමුත් වාහනේ තියෙන්නේ මා සතුව. ඒතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මට QR කෝඩ් එක ගන්න? ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබට ඔබගේ රියදුරු මහතා හෝ ඔබ ඒ වාහනය ලබා දී ඇති පුද්ගලයාට මෙහි රෙජිස්ටර් වෙන්න පුළුවන්. ගැටලුවක් වෙන්න. එතකොට ඊළඟ ගැටලුව තමයි දැන් කොහොමත් අපේ රටේ ජනතාව පහුගිය කාල සීමාව පුරාවටම කරපු දෙයක් තමයි ප්‍රායෝගිකව මම වාහනේ අරගෙන ගිහිල්ලා ඉන්ධන පෙරවුම් හලේ තියෙනවා පොලිමේ ඉඳලා ඉන්ධන ටික ලබා ගන්නවා. ලබා ගත්තට පස්සේ ඒ ඉන්ධන ටික නිවසට ඇවිල්ලා අපි කියනවා ඉන්ධන ටික අදිනවා කියලා. ඇදලා ඉවරලා ආයෙ වාහනේ අරගෙන මම යනවා ඉන්ධන පොලිමට. එතකොට ඔබතුමන්ලගේ මේ ක්‍රමවේදය ඇතුළේ ඒකට ඉඩක් නැද්ද? ඒකට කොහොමත්ම ඉඩක් නැහැ. මොකද වාහනයකට අපි නියමිත කෝටාවක් තියෙනවා. එහෙම නැත්නම් අනුමැති ඉන්ධන ධාරිතාවක් තියෙනවා. එතනින් පිට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට අපි හිතමු මේ දවස්වල මෝටර රථයකට කාර් එකකට නම් ලීටර 20ක් ලබා දෙනවා. එතකොට එතෙන්දී අපි යම් ක්‍රියාමාර්ග තාක්ෂණික වශයෙන් උත් අරගෙන තියෙනවා. එතනින් එහා ඒ වාහනයට ඉන්ධන ලබා නොදෙන්න. එතකොට ඒ ඔය කියන කාරණා ටික දැන් අපි මෙහෙම වෙනවා කියන කාරණේ පිළිබඳව පැහැදිලි කිරීමක් තියෙනවා. නමුත් ඔක ඇතුළාන්තයට ගිහිල්ලා අපි කතා කරොත් මහත්මයා ඔබතුමන්ලා කොහොමද මේ වාර්තා ටික හරියටම ලබා ගන්නේ? මේ ගණනය කිරීම ටික හරියට ලබා ගන්නේ කොහොමද? කියන්නේ කොච්චර ඉන්ධන ප්‍රමාණයක් වාහනයකට දෙනවද? අපි හිතමු ලීටර 10ක් දෙන්නේ කියලා. දැන් කොච්චර ප්‍රමාණයක් දීලා තියෙනවද? මෙයාට තව රිමේනින් තව කොච්චරක් දෙන්න පුළුවන්ද? මේ කියන ගණනය කිරීම ඔබතුමන්ලා කොහොමද කරන්නේ? හරියටම මේ රිපෝට් එක මේ ගණනය කිරීම කොහොමද කරන්නේ ඔබතුමන්ලා? හරි. මෙහෙමයි. අපි මම හිතන්නේ ප්‍රශ්නය මට යලිත් පැහැදිලි කරගන්න ඔබ කියන්නේ කෝටා එක අසයින් කරන්නේ කොහොමද කියලා. මම අහන්නේ දැන් යම් මට වාහනයක් තියෙනවා. මම ඉන්ධන ප්‍රමාණයක් ඒ වාහනයට ලබා ගන්නවා. එතකොට මට ඔබතුමා කියන විදිහට මට හරියටම ලබා ගන්නට තියෙන තව එක ඉන්ධන ප්‍රමාණයක් නම් ඒ ඉන්ධන ප්‍රමාණයම පමණයි මට ලබා ගන්නට පුළුවන්. පැහැදිලි? පැහැදිලි. ඒ ප්‍රමාණයෙන් පමණයි මට ලබා ගන්නට පුළුවන්. එතකොට මම අහන්නේ ඔබතුමන්ලා කොහොමද මේ දේවල් හරියටම ගණනය කිරීමක් කරගන්නේ කියලා. මෙහෙමයි. ප්‍රශ්නේ පැහැදිලි. එතෙන්දී අපි කරන්නේ ඔබගේ QR කේතය සමග ඉන්ධන පිරවුම් හලට යනවා. ඊට පස්සේ එතන පොම්පේ ඉන්න මහතා ඔබගේ QR කෝඩ් එක ස්කෑන් කරනවා. එතකොට මම කලින් සඳහන් කර ආකාරයට එම ජංගම දුරකථනයේ දිස් වෙනවා කොච්චර අනුමැති කෝටාවක් තියෙනවද? එහෙම නැත්නම් ධාරිතාවක් ඔබට තියෙනවද? අපි හිතමු ලීටර් 20යි කියලා. ලීටර් 20යි ඔබ එකපාර ඔබට ඒ ලීටර් 20 ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලීටර් 10ක් ලබා ගන්නත් පුළුවන්. ලීටර් 20ම ලබා ගත්තොත් ඔබගේ සතියේ කෝටාව ඉවරයි. ඔබ ඉන්ධන ලීටර් 10ක් ලබා ගත්තොත් ඔබට නැවත වරක් ඒ 10 ලබා ගැනීමට හැකි වෙනවා. ඒ විදිහට ගණනය කිරීමක් කරලා තියෙනවා. මේවා නියාමනය කරන්නේ කොතනින්ද? මේවා නියාමනය කරන්නේ අපි ආයතන කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා තියෙන එකක් තමයි විදුලි බල හා බල ශක්තිය අමාත්‍යාංශයේ මූලිකත්වය අරගෙන තියෙනවා. ඊට පස්සේ CPC ආයතනය තියෙනවා. ඊට පස්සේ LIOC ආයතනය තියෙනවා. සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ICT ආයතනය සමග සම්බන්ධ වෙලා මෙම නියාමන කටයුතු අපි කරගෙන යනවා. ඒකම අපේ රටේ ජනතාව මේ කාල සීමාව ඇතුළත මේ QR කෝඩ් එක භාවිතා කරද්දී බොහෝමයක් දෙනා සඳහන් කරන කාරණයක් තමයි ඔබතුමා කිව්ව විදිහට ඒ ප්‍රොසෙස් එකට හරියටම ගිහිල්ලා තමන්ගේ නම ජංගම දුරකථන අංකයේ අදාළ තියෙන දත්ත ටික චැසි අංකයේ දේවල් දුන්නත් වැටෙනවලු මේක දැනටමත් ඕල්රෙඩි රෙජිස්ටර්ඩ් වාහනයක් කියලා වැටෙනවලු. මොකක්ද මේකට හේතුව? බොහෝමයක් දෙනා මේ ප්‍රශ්නේ අහනවා. ඔව්. මෙහිදී අපේ මූලික අධීරයේදී අපි දැනගෙන හිටිය මෙහෙම ප්‍රශ්නයක් වුණා කියලා. නමුත් ඒ ප්‍රශ්නේ දැන් විසඳලා තියෙන්නේ. මේක අපි හිතමු අපි ජූලි මාසේ 16 වෙනිදා තමයි මෙම පද්ධතිය ජනතාවට නිකුත් කරේ. එහිදී යම්කිසි තාක්ෂණික වශයෙන් කරපු ඉම්ප්‍රූව්මන්ට් එකක් එක්ක ඒ ප්‍රශ්නේ දැන් විසඳලා තියෙන. අපි ඒක තහවුරු කරගත්ත ජනතාවගෙන්ම බොහොම දෙනෙක්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව. දැන් එතකොට සඳුදා සිට ක්‍රියාත්මක කිරීමේදී මේ වගේ ගැටලුවක් අපේ ජනතාවට එන්නේ නැහැ. එන්න පුළුවන්. ඔබේ වාහනේ ඇත්තටම තව කෙනෙක් රෙජිස්ටර් කරලා තියෙනවනම්. ඇත්තටම රෙජිස්ටර් වෙලා නැත්නම් ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. එහෙම ගැටලුවක් තියෙනවා නම් ඔබට අප හා සහසම්බන්ධ වෙන්න පුළුවන් 19 කියන අංකය සමග. එහිදී අපගේ කාර්ය මණ්ඩලය බැඳී සිටිනවා ඔබට උදව් කරන්න.
ඒතකොට ඒකම අපේ රටේ ජනතාව තවත් අහන ප්‍රශ්නයක් තමයි අර මම අර කලින් කිව්ව දෙයමයි. අපිට අවශ්‍ය කරන ඔබතුමාලා ඉල්ලන දත්ත ටික දීලා රෙජිස්ටර් වෙන්න යද්දිත් we are experiencing unexpected load කියලා එක ළඟ මේකම වැටෙනවලු. මොකක්ද මේකට හේතුව? එතකොට නැවත වතාවක් අපි උත්සාහ කරන්න ඕනද? එතකොට නැවත වතාවක් උත්සාහ කිරීමේදී අර කලින් රෙජිස්ටර් වෙලා තියෙනවා කියන දෙන්න පුළුවන්ද? මොකක්ද මෙතනදී වෙන ක්‍රමවේදය? එතනදී ඇත්තටම වෙන්නේ අපි යම්කිසි උපකල්පන කිහිපයක් මත තමයි මෙම පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් expected load එකක් තියෙනවා. ඉතින් අපි යම් අවස්ථාවලදී අපි හිතනවට වඩා ලොකු load එකක් එනවා. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් පළවෙනි දවසේම මිලියනයක් වාහන අපිත් එක්ක රෙජිස්ටර් වුණා දවසක් ඇතුළත. මම හිතන්නේ ඒක ලොකු achievement එකක් වගේම ලොකු load එකක්. එතකොට අද වෙනකොට මිලියන 4.3ක් අපිත් එක්ක සහසම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් යම් අවස්ථාවලදී මේක ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ ලංකාවම එකපාර ඇක්සස් කරනවා. ලංකාවේ මේක තියෙන තමයි ලොකුවටම සුදු දෙන ගැටලුව ජනතාවට තියෙන. ඉතින් අර ඒ වගේ අවස්ථාවලදී සමහර වෙලාවට යූසර්ස්ලාට ලොග් වෙන්න බැරි වුණාම තමයි මේ මැසේජ් එක ඇත්තටම වැටෙන්නේ. නමුත් ඒකත් ඉදිරි කාලේදී අපිට අයින් කරන්න පුළුවන් මට්ටමකට එනවා. එක් අතකින් හොඳ ප්‍රවණතාවක් ආරම්භ කරලා පළවෙනි දවසේ මිලියන ගණක් සම්බන්ධ වෙනවා කියන්නේ. දැන් අගෝස්තු පළවෙනිදා වෙද්දී මේ ගැටලුව අපිට හම්බ වෙන්නේ නැති වෙයිද? මම අහන්නේ දැන් ඇත්තටම ජනතාව අගෝස්තු පළවෙනිදා සිට සහ ඉදිරියේදී ඉන්ධන ලබා දීම සිද්ධ කරන්නේ QR කේත ක්‍රමය හරහා පමණක් නම් නිසකවම ජනතාව මේ කාල සීමාවෙදී දැන් කවුරු හරි රෙජිස්ටර් වෙලා නැත්නම් අනිවාර්යයෙන් මේ වැඩසටහන බලලා වැඩසටහනෙන් පස්සේ තෝන් රෙජිස්ටර් වෙන්න පටන් ගනි. එතකොට නැවතත් අර කියන ප්‍රශ්නේ ඉන්න පුළුවන්. මේකට මොකද ක්‍රමවේදයක් තාම සකස් කරලා නැද්ද? ක්‍රමවේදයක් සකස් කරලා තියෙන්නේ තාක්ෂණික මට්ටමේ ගන්න ඕනේ පියවර සියල්ල අපි අරගෙන තියෙන්නේ. ඉතින් අපිට මේ වෙන විට අපිට මේ ප්‍රශ්නය විසඳලා හමාරයි කියලා මම හිතන්නේ. යම් අවස්ථාවලදී මතුවුනොත් අපි ඒකටත් අවශ්‍ය වූ ක්‍රියාමාර්ග දැනටම තාක්ෂණික වශයෙන් අපි ඒ තාක්ෂණික IT වචන වලින් තියෙනවා නම් ඔටෝ ස්කේල් වෙන විදිහට ලෝඩ් එක අනුව ඔටෝ ස්කේල් වෙන්න අපි අවශ්‍ය දේවල් ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. දසුන් මහත්මයා දැන් බොහෝ දෙනෙක් සඳහන් කරන කාරණේ තමයි බොහෝ දෙනෙක් අහන කාරණේ තමයි අපේ රටට ගැටලුවක් ආපුවාම ඒ ගැටලුව විසඳන්නට අපි යම්කිසි ක්‍රමවේදයක් අරගෙන එනවා. එතකොට අපේ රටේ තියෙන වර්තමානයේ තියෙන ඉන්ධන අර්බුදය, ඉන්ධන පෝලිං මේ දේවල් දිහා බලාගෙන මේක විසඳන්නට තමයි මේ QR කේත ක්‍රමය පවා ශ්‍රී ලංකාවට එන්නේ. ඔබතුමන්ලා බොහොම මහන්සියෙන් මේක හඳුන්වලා දෙන්නේ. එතකොට මේක යම්කිසි කාල සීමාවක් තුලට කරන්න නියමිත ප්‍රොජෙක්ට් එකක්ද? යම්කිසි කාල සීමාවක් ඇතුලේ ඔබතුමන්ලා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්ද? එහෙමත් නැත්නම් මේක හැදුවේ අකණ්ඩවම අද අගෝස්තු පළවෙනිදා ඉඳන් අකණ්ඩව අපේ රටේ ජනතාවට හැමදාම ඉන්ධන ලබා දෙන්නේ QR කේත ක්‍රමයෙන් පමණයි කියන තැනටද මේක හදන්නේ. මෙතනදී අර මම මුලින් සඳහන් කර ආකාරයට මෙතන අර ඩොලර් හිඟියත් සමග සීමිත ඉන්ධන සංචිත බෙදා දීමට අවශ්‍ය ක්‍රමවේදය විතරයි මේක. ඒතකොට අපි දැනට අපි ප්ලෑන් කරලා තියෙන විදිහට මාස 12ක පමණ කාලයක් දැනට අපි ප්ලෑන් කරලා තියෙනවා මෙම පද්ධතිය රන් කරන්න. එහිදී අපි මාස 12 ඇතුළත ඒ ලැබෙන ප්‍රතිචාර සහ මේකෙදි කරන වැඩි දියුණු කටයුතු සහ රටේ ඇත්තටම තත්ත්වය අපි හිතමු රට දියුණු වෙලා අපිට පෙරසේම මේ ප්‍රමාණවත් ඉන්ධන දෛනික අවශ්‍යතාවයට සපයන්න පුළුවන් නම් අපිට සමහර විට මේ පද්ධතියේ ලොකු අවශ්‍යතාවයක් නැති වෙන්නත් පුළුවන්. මොකද එහෙම වුණොත් පෝලිං නැති වෙයි. ඉතින් ඒකින්ද දැන්ට ඒ ගැන 100%ක තහවුරු වෙලා පිළිතුරක් දෙන්න අමාරුයි. නමුත් අපි මාස 12කට පමණ කාලයකට මේ පද්ධතිය ප්ලෑන් කරලා සියලුම කටයුතු අවසන් කර හමාරයි. ඔව් ඒකමද අපිට මේ ගැටලුව විසඳන දවසක් හරියටම තාම පේන්නේ නැහැනේ කවදා වෙද්දී අපේ රටට ඉන්ධන ලැබෙයිද ප්‍රමාණවත් ඉල්ලුමට සරලන සැපයුමක් අපිට ලැබෙයිද කියන තැන අපි තවමත් ප්‍රශ්නාර්ථක ඉන්නවනේ. ඒ නිසා මේ මාස 12 අපි උපකල්පනය කරොත් මේ මාස 12 කාල සීමාවේදී දිගටම මේ ඉන්ධන ගැටලුව මේ විදිහටම තියෙනවා. අපිට ඉල්ලුමට සරලන සැපයුමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි මේක මාස 12ක් අකණ්ඩව ක්‍රියාත්මක කිරීමේදී අපිට ලැබෙන වාසි මොනවද? ඇයි අපි මේක ක්‍රියාත්මක කරන්න ඕනේ? මම චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. මමත් ප්‍රාර්ථනා කරනවා ඇත්තටම මේ තියෙන ගැටලුවෙන් අපිට මිදෙන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මාස 12ක කාලයක් මේ ප්‍රශ්නේ තියෙයි කියලා නෙමෙයි මම කියන්නේ. එහෙම පැවතුනොත් එම කාලයට අවශ්‍ය ගන්න ඕනේ ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා කියන එක. ඔබේ ප්‍රශ්නෙට මම ආවොත් ලැබෙන වාසි ඇත්තටම අපිට පුද්ගලයෙක් වැඩි පුරවැසියෙක් විදිහට මමත් පෞද්ගලිකව සමහරවිට පැය 12 14 එහෙම පෝලිං වල ඉඳලා තමයි ඉඳන් ලබා ගන්න. ඉතින් අපි හිතනවා මෙම ක්‍රියාවලිය සක්‍රිය කිරීමත් සමග Tamanට අඩු කාලයකින් 100%ක් මං කිව්වා වගේ පෝලිං අඩු වෙන්නේ නැති වෙයි. නමුත් කෙටි කාලයකින් Tamanට ඉන්ධන ලබා ගැනීමට හැකි වෙයි. ඒක එකක්. දෙවෙනි එක තමයි ජනතාවට විනිවිදභාවය සහ සාධාරණ ක්‍රමයකට ඉන්ධන ලබා ගැනීමට පුළුවන් වෙනවා. අපි දන්නවා දැන් සමහර පාරිභෝගික එහෙම නැත්නම් ජනතාවට පුරවැසියන්ට ඉන්ධන ලැබෙන්නේම නැහැ යම් යම් හේතුන් මත. ඉතින්
ඒ පුද්ගලයන්ටත් ඉන්දන ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ওই දෙක තමයි මූලිකව අපේ අරමුණු වශයෙන් තියෙන්නේ. ඊට අමතරව රාජ්‍ය මට්ටමින් ගත්තොත් ඒ අවශ්‍ය විනිවිදභාවය එහෙම නැත්නම් විසිබිලිටි එක කියනවා රිපෝටිං වලින් අපිට මේ කොච්චර ඉන්ධන දැන්ට අපි නිකුත් කරලා තියෙනවද, කොච්චර ඉන්ධන ගේන්න ඕනේද, කොච්චර කොයි කාණ්ඩවලට ඉන්ධන යන්නේ, ඒ වගේ ලොකු විසිබිලිටි එකක් මම හිතන්නේ අදටත් නැහැ ඒ විසිබිලිටි එක අපිට රාජ්‍ය ආයතනයකට. ඉතින් ඒ විසිබිලිටි එක රාජ්‍යයේ වගේම පෞද්ගලික අංශ ආයතන වලටත් ලැබෙනවා. ඒ කියන්නේ තමන්ගේ අපිට වෙහිකල් ෆ්ලීට් එකක් තියෙනවා කියලා මොන වෙහිකල් වලට කොච්චර ඉන්ධන ගියාද ඒ සියලුම දේවල් බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපේ රටේ ජනතාව තුළ තියෙන ඊළඟ මතය තමයි අපි හිතනවා යම්කිසි ප්‍රශ්නයකට යම්කිසි විසඳුමක් ආවට පස්සේ අපි හිතනවා ඒ කෙටි කාලීන විසඳුම තුලින් රටේ තියෙන ප්‍රශ්න සියල්ලම විසඳෙයි කියලා. දැන් උදාහරණයක් විදිහට අපේ රටට QR කෝඩ් එක ආවට පස්සේ අපේ රටේ ජනතාව විශ්වාස කරනවා හෙට උදේ නැකටේදී ඉන්ධන පෝලින් ටික ඉවර වෙලා තියෙයි, හෙට උදේ මට ගිහිල්ලා පෝලිමකින් නැතුව පෙට්‍රල් ටික ඩීසල් ටික ගන්න පුළුවන් වෙයි කියලා මානසික මට්ටමක් අපේ රටේ ජනතාවගේ හිතවල ඇති වෙලා තියෙනවා. නමුත් ඔබතුමන්ලා මේක නිර්මාණය කරන්නට ඇත්තේ යම්කිසි උපකල්ම ටිකක් මතනේ. ඇත්තටම මේ මාස 12ක කාලය මාස 12ට අපි කතා කරොත් මේ මාස 12ක කාලය ඇතුළත QR කේත ක්‍රමය සාර්ථකව පවත්වගෙන යන්න මොන සාධක ඔබතුමන්ලට තියෙන්නට ඕනද? උදාහරණයක් විදිහට ඔබතුමන්ලා අපේක්ෂා කරනවද අවම වශයෙන් මෙච්චර ඉන්ධන ප්‍රමාණයක්වත් තියෙන ඕනි මේක පවත්වගෙන යන්නට කියලා? ඒ විදිහට මොනවද ඔබතුමන්ලා කරලා තියෙන උපකල්පන මේක පවත්වගෙන යන්න? ඇත්තටම ජනතාවගේ තියෙන අපේක්ෂාව සාධාරණයි. මමත් පුරවැසියෙක් වශයෙන් මටත් එවැනි අපේක්ෂාවක් තියෙනවා. අපිත් කැමති විසඳනවා නම් විසඳෙන්න. ඉතින් නමුත් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ දැන් රට තියෙන තත්ත්වයක් එක්ක. ඉතින් අපි මෙහිදී අපි තොරතුරු අපිට තියෙන දත්තයන් සමග අපි යම් නිර්ණායක දාලා තියෙනවා. එතකොට අපි සමහර අවස්ථාවලදී තීරණ අරන් තියෙනවා යම් කාණ්ඩවලට අනිවාර්යෙන් ලබා දෙන්න ඉන්ධන ප්‍රමාණය හඳුනගන්න. ඒ කියන්නේ අපි හිතමු ෆෝසර්ස් එහෙම නැත්නම් ඒගොල්ලන්ට අනිවාර්යෙන් ඉන්ධන දෙන්න ඕනේ. සෞඛ්‍ය අංශයට අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට පබ්ලික් එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාවට දෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම දේවල් දිහා බලලා අපි අවම ඉන්ධන ප්‍රමාණය, ඒවා ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය කටයුතු ඇත්තටම බලශක්ති අමාත්‍යාංශය විසින් දැනට කරගෙන යනවා. එතකොට ඒ සියලුම දේවල් අපි දත්තයන් මගින් තහවුරු කරගෙන තියෙන්නේ. එතකොට මට කියන්න දැන් මහත්මයා දැන් මේ ක්‍රමේ පවත්වගෙන ඇති මාස 12ක කාල සීමාවක් ඇතුළතම අපි කතා කරොත් මේක අකණ්ඩව මෙහෙම පවත්වගෙන ඔබතුමාලට දැන් වර්තමානයේ තියෙන තත්ත්වයට එක්ක මොනවද තියෙන බාධක සහ අභියෝග? ඇත්තටම ඕන කරන සම්පත් ටික තියෙනවද? බලධාරීන්ගෙන් අවශ්‍ය කරන අනුග්‍රහය ලැබෙනවද? මොනවද තියෙන අභියෝග? අභියෝග වශයෙන් අපිට තියෙන්නේ ඇත්තටම අපි අර කෙටි කාලයකින් මේක හදපු හින්දා සති දෙකක් වෙන කෙටි කාලයකින් හදපු හින්දා යම් තාක්ෂණික වශයෙන් අපිට අභියෝග ආවා. එයින් මං හිතන්නේ දැන්ට 70%ක් 80%කට අපි සාර්ථකව මුහුණ දීලා පද්ධතිය දියුණු කරලා තියෙනවා. ඊට අමතරව අපිට බලධාරීන්ගෙන් සම්පූර්ණයෙන්ම සහාය ලැබිලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ කාරණයක්. ඉතින් බලශක්ති අමාත්‍යාංශයේ ආරම්භයෙන් එතනින් ඔබට ගිහිල්ලා ඒ සියලුම රාජ්‍ය ආයතනවල රජයේ නිලධාරීන් අපිට 100%ක සහයෝගය දක්වලා තියෙනවා. ඊට අමතරව මේ ටෙක්නිකල් පැත්ත එතකොට ඔපරේෂනල් පැත්තෙත් යම් චැලෙන්ජස් ඇවිල්ලා තියෙන. උදාහරණයක් වශයෙන් කොහොමද පොම්පකරුවෙක්ව පුහුණු කරන්නේ? එතකොට ඒක සමහර විට පොඩි දෙයක් වගේ තේරුණාට ඒක ඇත්තටම මේ පුද්ගලයාව දවසක් දෙකක් තුනක් මේකට ට්‍රේන් කරන්න ඕනේ. මොකද මේ පුද්ගලයා මේකට හුරු නැහැ. අපේ ජනතාව තුරු නැහැ. ඉතින් ඒ වගේ අවයානස් කොහොමද කරන්නේ? ට්‍රේනින් කොහොමද කරන්නේ? එතකොට මේක දැනුවත් කිරීම අපි කොහොමද කරන්නේ? ඒ වගේ යම් දේවල් වලටත් අපි ප්ලෑන් කරලා ඒ චැලෙන්ජස් උත් ජය ගන්න ගමන් තමයි අපි ඉන්නේ. මම පසුවට අහන්න හිටපු ප්‍රශ්නයක් නමුත් ඔබතුමා මෙතන පිළිතුරු දීපු නිසා මම මේ ප්‍රශ්නේ මෙතනම යොමු කරලා ඉස්සරහට අරගෙන යන්න. දැන් ප්‍රායෝගිකව මේක අපි ක්‍රියාත්මක වීම පිළිබඳව බලද්දී අපි දැක්ක පහුගිය කාලේ සමාජ මාධ්‍ය තුළ එහෙම විවිධ පෝස්ට් ෂෙයා වෙනවා. අනිවාර්යයෙන්ම ඉන්ධන පෙරවුම් වලට ගිහිල්ලා මේක ස්කෑන් කරන්න නැතුව ඇහෙන් බලලා අනිවාර්යයෙන්ම ලංකාවේ නම් ඉන්ධන ටික ලබා දෙයි කියලා. එතකොට ප්‍රායෝගිකව ඉන්ධන පෙරවුම් වලක ඉන්න පොම්පකරුවෙක්ට මේක ඔබතුමාලා කොහොමද පුරුදු කරන්නේ? මෙහිදී අපි ක්‍රියාමාර්ග කිහිපයක් ගත්තා. දැන් අරගෙන තියෙනවද වැඩපිළිවෙලක්? ඔව් අපි ඇත්තටම පයිලට් ප්‍රොජෙක්ට් එක කරේ දේවල් අඳුන ගන්න. ඉතින් එතෙන්දී අපි දවස් 3ක වැනි කාලයක් සමහර ඉන්ධන පෙරවුම් හල්වල අපේ රාජ්‍ය අපේ ICT ආයතන නිලධාරීන් වගේම තව වොලන්ටියර් එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් ඒ නිලධාරීන් අරගෙන අපි ඔවුන් සමග එකතු වෙලා ට්‍රේන් කරලා ඒ දවස පුරාවටම ඔවුන් සමග රැඳී ඉඳලා ඔවුන්ගේ තිබෙන තාක්ෂණික සහ ඒ ඔපරේෂනල් ප්‍රශ්න වලට උත්තර දීලා සාර්ථකව නියම ව්‍යාපෘතිය වගේම මේ දින කිහිපයේදී තියෙන සියලුම ඉන්ධන මං කලින් කියපු ඉන්ධන පෙරවුම් හල්වල ඒ ට්‍රේනින් කටයුතු එහෙම නැත්නම් පුහුණු කිරීම සාර්ථකව කරගෙන යනවා. අද දිනේදී පුහුණු කිරීම කටයුතු වෙනවා. එතකොට විශ්වාසයෙන් හරියටම කියන්න පුළුවන් ඔබතුමාට දැන් අපි
පයිලට් පීරියඩ් එක ඇතුළේ යම්කිසි තෝරාගත්තු ඉන්ධන පෙරවුම්හල් ප්‍රමාණයක ඉන්න පොම්පකරුවන්ට තමයි පුහුණු කිරීම ලබා දෙන්නේ. නමුත් ලංකාව ගත්තාම විශාල ඉන්ධන පෙරවුම්හල් විශාල ප්‍රමාණයක් තියෙනවා. පොම්පකරුවන් ගත්තාම සමහර වෙලාවට එක ඉන්ධන පෙරවුම්හලක 10ක් 12ක් විතර ඉන්න විශාල ඉන්ධන පෙරවුම්හලක් නම් මේ හැමෝටම අවශ්‍ය කරන පුහුණුව යාවත් කාලිනව ඉදිරියේදී ඉතාමත් ඉක්මනින් නුදුරේදී ලබා දෙන්නට හැකියාව තියෙනවද? අපි දැන්ටම ලබා දී අවසන් අපි සමුදා දිනේදී තමයි අපේගේ නියම ව්‍යාපෘති එහෙම නැත්නම් පයිලට් ප්‍රොජෙක්ට් එක ඉවර කරේ. අඟහරුවාද අපි ඕල් අයිලන්ඩ් එහෙම නැත්නම් දිවයින පුරාවටම කරා. ඊයේ දිනේදී දිවයින පුරාවටම කරා. අද දිනේදී දිවයින පුරාවටම කරනවා. ඒතකොට මේ පුහුණු කිරීම, දැනුවත් කිරීම, එතකොට ඒ අවශ්‍ය තාක්ෂණික ගැටලු වලට පිළිතුරු ඒ සියල්ල මේ වන විට අපි සපයමින් පවතිනවා, පුහුණු කරමින් පවතිනවා. ඒ දේවල් අතිසාර්ථකව පවතිනවා මේ දවස් වෙමින් පවතිනවා. මේකත් තරමක් ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් ඉන්ධන ලබා ගැනීම සඳහා අපේ රටේ ජනතාවට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඉක්මනින්ම ඉන්ධන ලබාගෙන ඉන්ධන පෙරවුම්හලෙන් යන්න තියෙනවා නම් අපේ රටේ ජනතාවට හොඳයිනේ. එතකොට දැන් මම ඉන්ධන ලබා ගන්න ඉන්ධන පෙරවුම්හලට ගිහිල්ලා මගේ QR ඒක කෝඩ් එක අරගෙන ස්කෑන් කරන්න තව වෙලාවල් ගිහිල්ලා සාමාන්‍යයෙන් අර පයිලට් පීරියඩ් එක ඇතුලේ අනවශ්‍ය වෙලාවක් නාස්ති වෙනවා වගේ කාරණයක් මතුන්නේ නැද්ද? ඔව් ඇත්තටම ඒ ප්‍රශ්නේ සාධාරණයි. ඇත්තටම එතෙන්දී අපි ඒ ප්‍රශ්නය හඳුනාගත්තා. එතෙන්දී අපි ගත්ත පිළියම තමයි අපි මේ පුද්ගලයා වැඩිදුර පුහුණු කරන්නේ කොහොමද? ඒ පුද්ගලයා මේකට පහසු වෙන ආකාරයට හුරු කරන්නේ කොහොමද? ඉතින් මට කියන්න සන්තෝෂයි සමහර අවස්ථාවලදී තප්පර 12ත් 15ත් 10ත් අතර පුහුණු කිරීමෙන් පසුව පොම්පකරුට මෙම QR කේතය ස්කෑන් කරලා ඉන්ධන ලබා දීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒතර මහත්මයා දැන් ඔය ක්‍රියාවලිය ඇතුලේ මේ ප්‍රායෝගික ඔබතුමාලා තමයි මේක දන්න පිරිස මේ ඉන්ධන පෙරවුම්හලේදී පෙරවුම් කියන්නේ ඉන්ධන ලබා දෙන පුද්ගලයා පොම්පකරු විසින්මද මේ QR කෝඩ් එක ස්කෑන් කිරීම කරන්න ඕනේ? දැනට අපි අනුමත කරලා තියෙන එහෙම නැත්නම් අපි ඉන්ස්ට්‍රක්ෂන්ස් ලබා දීලා තියෙන්නේ එහෙම කරන්න කියලා. නමුත් මේ පයිලට් පීරියඩ් එකේදී සහ මේ පීරියඩ් එකේදී අපි සාමාන්‍යයෙන් කියනවා හෑන්ඩ් හෝල්ඩින් පීරියඩ් එකක් කියලා. ඒකට අපි මේ පුහුණු වීම යන හින්දා යම් යම් අවස්ථාවලදී අපිට ස්වේච්ඡාවෙන් අපි හා සම්බන්ධ වෙලා තියෙන නිලධාරීන් උදව් කරනවා. නමුත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ පුහුණු වීම වලින් පසුව අපි හිතමු අගෝස්තු 1 වෙනිදාගෙන් පස්සේ පොම්පකරු විසින්ම මෙය ප්‍රායෝගිකව කරගෙන යයි කියලා. පොම්පකරු විසින්ම ස්කෑන් කිරීමත් කරලා ඉන්ධන ලබා දීම සිද්ධ කරනවා. අපි අද කතා කරන්නේ QR කේත ක්‍රමය පිළිබඳව. තවත් කතා කරන්නට දේවල් තියෙනවා. ඒ වගේම තමයි රටේ වර්තමානයේ තියෙන අභියෝගات එක්ක QR ක්‍රමය කොහොමද තව අප්ඩේට් වෙන්න ඕනි, යාවත් කාලින වෙන්නට ඕනි කොහොමද කියන ක්‍රියාවලිය පිළිබඳව කතා කරමු. ඊට පෙර අවතෝ සූදානම් තවත් කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවතත් ටොක් 24 වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු හෙට සිකුරාදා දවස තරමක් විශේෂ දවසක්. මේ QR කේත ක්‍රම අපි වැඩසටහන මැදදී යම්කිසි පැහැදිලි කිරීමක් කරා. නමුත් මම හිතනවා නැවත වතාවක් අපේ රටේ ජනතාවට විශේෂයෙන් මතක් කරොත් හොඳයි. හෙට සිට වාහන ආදායම් බලපත්‍ර මාර්ගයෙන්ුත් ලියාපදිංචි වෙලා QR කේත ක්‍රමයත් එක්ක ඔබතුමන්ලගේ මෘදුකාංගයත් එක්ක රටේ ජනතාවට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඔව්. මම ඒට තුඩුදුන් කාරණයක් කියන්නම්. අර චැසි නම්බර් එක මිස්මැච් වෙන එක මම හිතන්නේ යම් යම් පුරවැසියන් අපහසුතාවයට පත් වෙලා තිබ්බා. අපිට ඒන් ප්‍රතිචාර ලැබුණා. ඉතින් අපි ඒක වෙනුවට තමයි එතකොට දැන්ට රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. එහෙම නැත්නම් පද්ධතිය ලියාපදිංචි වෙලා ඉන්න ඕන. කිසිම වෙනසක් කිරීමට අවශ්‍ය නැහැ. හෙට දිනේදී සිට මේ ආදායම් බලපත්‍රය පදනම් කරගෙන වාහනයක් රෙජිස්ටර් කිරීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී කරන්න තියෙන්නේ ඔබට ටෙම්පරරි ලයිසන් එක කියලා කියනවා. తాවකාලික බලපත්‍රය හෝ ඔබගේ බලපත්‍රය දැනට තියෙන තහවුරු බලපත්‍රය යොදාගෙන ඔබගේ වාහනය රෙජිස්ටර් කිරීමේ හැකියාව ලැබෙනවා. එහිදී ඔබට චැසි නම්බර් එක යොදා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මහත්මයා දැන් යම්කිසි කෙනෙක් මේ ක්‍රමවේදය යටතේ දැනටමත් ලියාපදිංචි වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයාට මේක අදාළ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට මේ අදාළ වෙන්නේ නැහැ. ඔව්. එතකොට ඒකම අපි කතා කරගන්නට ඕනි. දැන් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා දීම කියන කාරණේ පිළිබඳව පහුගිය කාල සීමාවේ විශාල වශයෙන් කතා කරා. මේ අත්‍යවශ්‍ය සේවා වලට ඉන්ධන ලබා දෙද්දී මේගොල්ලෝ කොහොමද QR කේතයත් එක්ක සම්බන්ධ වෙන්නේ? මේ ක්‍රමවේදයත් පොඩ්ඩක් විස්තර කරගමු. ඔව්. එතන අත්‍යවශ්‍ය සේවා පමණක් නෙමෙයි. රජය සහ පෞද්ගලික අංශය දෙකම අපි මේ වන විට රික්වයර්මන්ට් එක එහෙම නැත්නම් අවශ්‍යතාවය හඳුනාගෙන අවශ්‍ය කටයුතු තාක්ෂණික වශයෙන් අපි සියලුම සකස් කරලා හමාරයි. එහිදී අපි හිතමු රජය නම් දීවර සංචාරක ඊට පස්සේ ඇග්‍රිකල්චර් අපි කියනවා කෘෂිකාර්මික ඒ වගේ විවිධ කාණ්ඩ අපි හඳුනාගෙන ඒ කාණ්ඩයන්ට අවශ්‍ය වූ කෝටාවනුත් අපි මේ වන විට ඩිරයිව් කරන ගමන් එහෙම නැත්නම් හදන ගමන් තමයි ඉන්නේ. ඊට අමතරව පෞද්ගලික අංශයේ වාහනයක් නම් එහිදී ඔබ කුලී රථ සේවයට යොදා ගන්න වාහනයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකකට කොහොමද කරන්නේ? ඒ සියල්ල කාණ්ඩයන් හඳුනාගෙන ඊට අවශ්‍ය කෝටාවන් ඊට අවශ්‍ය තාක්ෂණික පසුබිම සෑහෙන දුරකට අපි
සාර්ථකව නිම කරලා තියෙන්නේ. ඉතින් හෙට දිනේදී පටන් ජනතාවට පුළුවන් මෙම සේවාවත් අපගේ පද්ධතිය තුලින්ම ලබා ගන්න. ආරම්භයට වඩා අලුත් වැඩිය බොහෝමයක් සිද්ධ වෙලා තියෙනවා. ජනතාවගේ ගැටලු එන්නේ ගැටලු වලට පිටුතුරු ලැබෙන්න මේක අලුතෙන් යාවත් කාලින වෙනවා. හොඳ දෙයක්. ඒකම තමයි අපි කතා කරන්නට ඕනි. දැන් අපි ඔබතුමාලා මේක නිර්මාණය කරද්දී මේ මෘදුකාංගය නිර්මාණය කරද්දී ඔබතුමා සඳහන් කරා යම්කිසි උපකල්පන කිහිපයක් මත ඉඳගෙන තමයි මේක නිර්මාණය කරේ කියලා. එතකොට දැන් වර්තමානයේ අපේ රටට යම්කිසි ඉන්ධන ප්‍රමාණයක් ලැබෙනවා. ඉල්ලුමට සරිලන්නේ නැති වුණත් යම්කිසි ඉන්ධන ප්‍රමාණයක් ලැබෙනවා. අපි හිතමු මේ ලැබෙන ඉන්ධන ප්‍රමාණය මේ ලැබෙන ප්‍රමාණයටත් වඩා තව ටිකක් අඩු වුණා කියලා. අපි ආසන වශයෙන් කියමු හරි අඩක් අඩු වුණා කියලා. එතකොට ඔබතුමාලගේ මේ ඔපරේෂන් එක මේ ක්‍රියාවලිය සාර්ථකව කරන්න පුළුවන්ද? ප්ලෑන් එක සාර්ථකව කරන්න පුළුවන්ද? අපි දැන්ට මේ මෙහෙයුමේදී අපි හඳුනාගෙන තියෙන්නේ එහෙම අඩු වුණොත් ප්‍රශ්නය වෙන්නේ දැන්ට අපි දෙන කෝටා එක. දැන් ඔබගේ උදාහරණයට 50%කින් අඩු වුණොත් අපිට සිද්ධ වෙනවා දැනට වාහනයකට අපි මොටර රථයක කාර් එකකට දෙන 20 ලීටර්ස් එහෙම නැත්නම් 20ක් වන ධාරිතාව 10කට අඩු කරන්න. එතකොට අපිට ලැබෙන ඉන්ධන ප්‍රමාණය අපිට දෙගුණයක් ලැබෙනවා කියන. එහෙම වුණොත් ලීටර් 40ක් අපිට කෝටා වශයෙන් දෙන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය ඩයිනමික් එහෙම නැත්නම් අපි සතියෙන් සතිය වෙනස් කිරීමට අවශ්‍ය ඒ සියලුම ක්‍රියාමාර්ග පද්ධතිය තුල අපි ස්ථාපිත කරලා තියෙනවා. අපි එහෙම නොවේවායි කියලා ප්‍රාර්ථනා කරා. මේක උච්චාවචනය වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් යම් හේකින් දැන් අපිට මේ තියෙන අවිනිශ්චිත තත්ත්වයක් එක්ක ඉන්ධන ලැබෙන ප්‍රමාණය මහත්මය හදිස්සිය අඩු වුණොත් මේක නැවතත් ලැබෙන ලබා දෙන ඉන්ධන ප්‍රමාණය පවා වෙනස් කරොත් අපි දැක්ක පහුගිය කාලේ මේ වාහනයට මෙච්චර ඉන්ධන ප්‍රමාණයක් තමයි දෙන්නේ කියලා එක සතියක නිර්දේශ කරනවා. ඊළඟ සතියේ මේක වෙනස් කරනවා. මෙහෙම සිද්ධියක් ආවොත් ඔබතුමන්ලා දැන් නිර්මාණය කරලා තියෙන මේ මෘදුකාංගය නැවත වතාවක් අලුතෙන් එන එකට සකස් කරන්න ඔබතුමන්ලාට කාලයක් ගත වෙනවද? නෑ. අපි දැනටම හදලා තියෙන්නේ සතියකට වරක් මෙම කෝටා එක අප්ඩේට් කරන්න. එතකොට ඔබ දන්නවා ඇති මුලින්ම අපි ඉන්ධන ලීටර් 15යි දුන්නේ. මෙම සතියේදී අපි ඉන්ධන ලීටර් 20ක් ලබා දෙනවා. හැමදාම ඉරිදා දිනේදී රාත්‍රියේදී ඔබේ කෝටා එක රීෆ්‍රෙෂ් වෙනවා. එතකොට එහිදී අපට අමාත්‍යාංශයෙන් ලැබෙන අගයන් අපි මේ පද්ධතිය තුළ ස්ථාපිත කරනවා. ලොකු කාලයක් යන්නේ නැහැ. ඒක පොඩි කාලයකින් අපිට බොහොම සරලව කරන්න පුළුවන්. එතකොට දැන් අද අපි වර්තමානයේ පාවිච්චි කරන QR code මේ මෘදුකාංගය ඔබතුමාලා සති දෙකක වගේ කැටි කාලයක නිර්මාණය කරපු මෘදුකාංගයක්. නමුත් දැන් මිලියන ගාණක් ජනතාව මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකම බලධාරීන් ප්‍රකාශයටපත් කරනවා ඉදිරියේදී ඉන්ධන ලබා දීම සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්නේ මේ QR කේත ක්‍රමයට පමණයි කියලා. අපි හිතමු අපේ රටේ ඉන්ධන අර්බුදය අපි ප්‍රාර්ථනා කරන ඉක්මනින් විසඳේවා කියලා. නමුත් ඉන්ධන අර්බුදය අකණ්ඩව එක දිගට පැවතුනොත් මේක තවදුරටත් යාවත් කාලින වෙන්න ඕනද? තව දේවල් තාක්ෂණික මට්ටමේ දේවල් මේකට එකතු වෙන්න ඕනද? මොකක්ද මේ QR code එකේ ඊළඟ පියවර? ඉතින් අපි දන්නවා ඕනෑම IT ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් අපි ෆෝන් එක ගත්තත් අවුරුද්දක් පුරාවට අපිට අප්ඩේට්ස් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙම IT ප්‍රොජෙක්ට් එකෙත් මේක අලුත් කන්සෙප්ට් එකක්. ඒ වගේම මේ IT ප්‍රොජෙක්ට් එකෙත් අපි හැමදාම මේ දින සතිය පුරාවටම අපි යාවත්කාලින කිරීම කරා. ඉදිරියේදීත් රටේ අවශ්‍යතාවය, ජනතාවගේ අවශ්‍යතාවය, රජයේ අවශ්‍යතාවය, පෞද්ගලික අංශයේ අවශ්‍යතාව අනුව යම් යාවත්කාලින කිරීම කරනවා. එක අරමුණක් හිතේ තියාගෙන සාධාරණ විනිවිදභාවයකින් සාර්ථක විදියට ජනතාවට මේ පද්ධතිය යූස් කරන්න එහෙම නැත්නම් පාවිච්චි කිරීමට හැකි වෙන ආකාරයට. සාධාරණයි කියන කාරණෙත් එක්ක මහත්මයා හැංගිලා තියෙන අනිත්කාරය තමයි මේ ට්‍රාන්ස්පරන්සි විනිවිදභාවය කියන තැන මේක ගැටලුවක් දැන්. මේක මම මේ ප්‍රශ්නේ අහන්නේ දැන් මේ වීක්ලි හරි මන්ත්ලි හරි මේ රිපෝට් එක එන්නේ ඔබතුමාලගේ අතට. ඒ කියන්නේ කොච්චර ඉන්ධන ප්‍රමාණයක් පිරවුම් වලට එනවද? ජනතාව කොච්චර පාවිච්චි කරනවද? මගේ වාහනේ අරන් ගියා නම් මගේ වාහනේට කොච්චර ඉන්ධන ප්‍රමාණයක් මම ලබා ගත්තද? තව කොච්චර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්ද? මේ වාර්තාවල් එන්නේ ඔබතුමාලගේ අතට. නමුත් මේක තව චුට්ටක් වැඩි දියුණු කරලා ඉන්ධන පිරවුම් වලේ දැන් කොච්චර ඉන්ධන ප්‍රමාණයක් තියෙනවද? තව කොච්චර ප්‍රමාණයක් රටේ ජනතාවට ලබා දෙන්න පුළුවන්ද? මේක අර සජීවීව අපේ ජනතාවටත් පේන ක්‍රමයට මේක සංවර්ධනය කරගන්න බැරි වේද අපිට? දැනට ඊට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග එහෙම නැත්නම් අපි ටෙක්නිකල් ටර්ම්ස් වලින් කියනවා නම් රිපෝටිං මොඩියුල් එක අපි හදලා ඉවරයි. නමුත් අපි මෙවැනි විශාල පද්ධතියක්. එතකොට මේකේ තියෙනවා data. එතකොට මේ data එකපාරට අපිට ජනතාවට මුදා හරින්න බෑ. ඒදී යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා data security, data privacy කියලා. අපිට ඒව ගැන හිතන්න වෙනවා. ඉතින් ඒවට අවශ්‍ය තීරණ ගනිමින් තමයි ඉන්නේ කොයි දත්තයන් අපි කොයි පාර්ශවයන් සඳහා මුදා හරිනවද කියන එක. එතකොට මේ තවත් දුරටත් පැහැදිලි කරොත් ජනතාවට යම් ප්‍රමාණයක දත්ත ලැබෙයි. පෞද්ගලික අංශයට යම් ප්‍රමාණයක දත්ත ලැබේ, රජයේ ආයතන වලට යම් ප්‍රමාණයක දත්ත ලැබේ. ඒ වගේම අපිට බලශක්ති අමාත්‍යාංශයට ඊට වඩා දත්ත ප්‍රමාණයක් ලැබේ. ඉතින් ඒ වගේ ඒ පාර්ශවය අනුව මොනවාද අපි මුදාහරණ දත්ත කියලා හඳුනා ගනිමින් ඒට අවශ්‍ය ඒ කරන ක්‍රියාමාර්ග කටයුතු කරමින් පවතින්නේ. මොකද අපි තේරුම් ගන්න ඕනේ මේක රජයේ යටතේ තියෙන සිස්ටම් එකක්. ඉතින් සියලුම data හැමෝටම දීමේ හැකියාව අපිට නැහැ.
ඉතින් ඒට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ගමින් තමයි අපි ඉන්නේ. ඒ නීති රීතිවලට එකඟව මම මේ ප්‍රශ්නේ නැවත වතාවක් අහන්න. මොකද මේ ප්‍රශ්නේ අහන්නේ සාමාන්‍යයෙන් පුද්ගල ඉන්ධන පොලිමේ කිලෝමීටර් ගාණක් දිග ඉන්ධන පොලිමක ඉන්නවා මහත්මයා. ඉන්ධන පොලිම ළඟටම එද්දි මෙන්න සෙඩ් එකේ තෙල් ඉවර වෙනවා. එතකොට ආයෙ ගෙදර ගිහිල්ලා ඉන්ධන ස්ටොක් එක ආපුවම ඊළඟ දවසෙත් යාට පොලිමට එන්න වෙනවා. ඒ නිසා අඩුම තරම අපේ රටේ ජනතාවට ඉන්ධන පෙරවුම් හලට කොච්චර ඉන්ධන ප්‍රමාණයක් ලැබිලා තියෙනවද? දැන් කොච්චර ප්‍රමාණයක් ඉන්ධන පෙරවුම් හලේ තියෙනවද? ඒ අනුව තව කොච්චර ප්‍රමාණයක් වාහන වලට ලබා ගන්න පුළුවන්ද? මේ දත්ත තුනවත් රටේ ජනතාවට මේ ක්‍රමයෙන් ලබා ගන්න බැරි වේද ඉස්සරහට? පැහැදිලිව ලබා ගන්න පුළුවන්. මම ඇත්තටම අරමුණු කරේ එතනින් ඔබට ගිහිල්ලා මේම දත්තයන් අපිට පැහැදිලිව ලබා දීමේ හැකියාව තියෙනවා. ඉදිරියේදී මේම දත්තයන් ලබා දීමට අවශ්‍ය ඒ කටයුතු අපි දැන් ඒට අවශ්‍ය සාකච්ඡා ඊට අවශ්‍ය පුද්ගලයන් සමග ආයතන සමග සහසම්බන්ධ වෙලා කටයුතු කරමින් පවතිනවා. එතකොට මේ කියන කාරණේ තවදුරටත් ඉස්සරහට පවත්වාගෙන යන්න මේ වගේ සංවර්ධනය කිරීම අපි කරනවා නම් අලුත් අප්ඩේට් අපි අරගෙන එනවා නම් මේකට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම තියෙන්නට ඕනේ. ඒ වගේම විශේෂඥ දැනුම තියෙන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අපිට ප්‍රාග්ධනයක් තියෙන්නටත් ඕනේ. මේ කියන දේවල් වර්තමානයේ අපේ රට සතුව තිබෙනවද? තාක්ෂණික දැනුම තියෙන පුද්ගලයෝ ඇතිතරම් අපේ රටේ ඉන්නවද? ප්‍රාග්ධනය අපිට තව ඕන කරනවද? මොනවද තව බලධාරීන්ගෙන් ඕන කරන දේවල්? මෙතනදී මම එක කරුණක් අවධාරණය කරන්න කැමතියි. ICT ආයතනය මෙම පද්ධතිය කිසිම මුදලක් යොදාගෙන නෙමේ හදලා තියෙන ප්‍රාග්ධනයක් යොදාගෙන නෙමේ අපි හා සහසම්බන්ධ වෙලා තියෙනවා පෞද්ගලිකාංශයේ රටේ ප්‍රධාන ආයතන දෙකක්. ඉතින් ඔවුන් තමයි අපිට මේ තාක්ෂණික සහාය ලබා දෙන්නේ. ICT ආයතනයට අපිත් එක්ක සහසම්බන්ධ වෙලා බොහොම ළඟින් වැඩ කරගෙන යනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි මේ පද්ධතිය කරගෙන යන්නේ අපි. එතකොට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම අපි ගාව ඇතිපදන් තියෙනවා. ඇතිපදන් තියෙනවා සහ තාක්ෂණික දැනුම සහ මේ මාස 12ක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට අපි සැලසුම් කර හමාරයි. අවසාන වශයෙන් මේ අලුත් නිර්මාණය පිළිබඳව අගෝස්තු 1 වෙනිදා කියන්නේ සඳුදා දිනේ සිට අපේ රටේ ජනතාව අලුත් ක්‍රමවේදයකට හුරු වෙනවා. මේක ඔබතුමාලා විසින් නිර්මාණය කරපු නව ක්‍රමවේදයක්. අපේ රටේ ජනතාවට මොකක්ද කියන්න තියෙන්නේ අවසාන වශයෙන්? මට ජනතාවට ලබා දෙන්න තියෙන පණිවිඩය ICT ආයතනය සහ රජයේ ආයතනයක් විදියට අප හා සහසම්බන්ධ වෙන්න, මේ පද්ධතිය සහ සහසම්බන්ධ වෙන්න. මොන හරි ගැටලු තියෙනවා නම් අපිත් එක්ක සහසම්බන්ධ වෙන්න පුළුවන් 1919 දුරකථනය හරහා. මේක රටේ අවශ්‍යතාවයක්, ජනතාවගේ අවශ්‍යතාවයක්. ඒ නිසා අපි ජනතාවගෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එකමුතු වෙලා මේ ප්‍රශ්නයට පිළිතුරක් අපි හොයාගමු කියලා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අයිබෝන්. ඉතින් අවසාන වශයෙන් ඔබට කියනවා QR කේත ක්‍රමය පිළිබඳව ඔබට ගැටලු රාශියක් තියෙන විත්‍ය අපි දන්නවා. අපිට ඒ පිළිබඳව ඔබ අපිට කතා කරලා කිව්වා. ඒ නිසා 19 දුරකථන අංකයට කතා කරලා ඒ ගැටලු විසඳා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. අද දවසේදී අපි කතා කරේ QR කේත ක්‍රමය පිළිබඳව. ඔබට මතකයි නම් අපේ රට දඩයම් යුගය, එඬර යුගය, ගොවි යුගය පහු කරගෙන තාක්ෂණය කරා ළඟා වෙද්දී ඒ කාලේ අපිට ගින්දර තිබ්බේ නැහැ. ආලෝකය පිළිබඳව අපිට ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා අපේ අතීත ජනතාව ගල් කැට දෙකක් එකට අතුල්ලලා ආලෝකය ලබා ගත්තා. අපේ රටට ගැටලුවක් තියෙන කොයි වෙලාවේද උත්සාහවන්ත මිනිසුන්, වීරවන්ත මිනිසුන් ඒකට පිළිතුරු සෙව්වා. ඉතින් ඉන්ධන අර්බුදයක් තියෙද්දි කිලෝමීටර් ගාණක් දිග පෝලෙන් දිහා බලාගෙන ඒ ගැන හූල්ලනවට වඩා මෙන්න අපේ රට තුළින් තවත් මේකට නව ක්‍රමයක් නිර්මාණය වී තිබෙනවා. ගැටලු තියෙන්නට පුළුවන්, අඩුපාඩු තියෙන්නට පුළුවන්. අපි මේ දේවල් සකස් කරගෙන ඉදිරියට යමු. මේ ක්‍රමවේදයට ඔබත් හවුල් වෙන්න, ඔබත් මේ ක්‍රමවේදයේ කොටස්කාරය බවට පරිවර්තනය වෙන්න කියන කාරණය ඔබට මතක් කරනවා. ඉතින් හැමදාමත් අසීරුම තැන්වල අපි සීරුවෙන් හිටියොත් හොඳම උත්තර අපිට නෙලා ගන්නට පුළුවන් වේවි කියන ප්‍රාර්ථනාවත් එක්ක ආදර නියමිත Talk 24 වැඩසටහන නිමවට පත් කරනම්. තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත Talk 24 වැඩසටහනකින් අපි නැවත හමු වෙමු.